වවුනියාවේ සිට පුලියන්කුලම දක්වා ඒ 9 මාර්ගයේ ඔස්සේ වූ භූමිය අහිමිවීමෙන් යම්කිසි මට්ටමකට පසුබා සිටි LTTය වන්නිය දෙකඩවීමේ අවධානමට මුහුණ පා සිටියා. තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණහොත් මන්නාරම ඇතුළු ඒ 9 මාර්ගයෙන් බටහිර කොටසෙහි පාලනය තමිල් සෙල්වන් සහ තීපන් යටතට පත්කොට මුලතිව් ඇතුළු වන්නියේ නැගෙනහිර කලාපය ඍජුව තමන් යටතේම තබා ගන්නටත් ප්‍රභාකරන් සැලසුම් කළා. කෙසේ නමුත් ඒ අවසන් විකල්පය වශයෙන් තබාගත් LTT නායකත්වය මේ අවස්ථාවේ උත්සුක වූයේ හමුදාවට හැකිතාක් හානි පැමිණවීමටයි. එමගින් හමුදාවේ සටන් හැකියාව හීන වී යන බවත් හමුදාව විසින්ම නිර්මාණය කරගත් ඉලක්ක වෙත යාමට ඔවුන්ට නොහැකි වන බවත් LTTය දැන සිටියා. මේ අතර දේශපාලන අධිකාරී අභිමතාර්ථයන් මගින් යුද්ධය ඉතාම නරක ඉමක් කරා මෙහෙයවමින් තිබුණ අතර නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ උදහසට ලක්වීමේ බියෙන් බොහෝ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සත්‍යයට පිටුපා යන්නට වුණා. ඉතිහාසයේ කවරදාකවත් ආපසු හැරවිය නොහැකි කඩයිමකට ජාතියේ ඉරණම තල්ලු කළ ජයසිකුරු ක්‍රියාන්විතයේ ඔබ කිසිදා නොඇසූ තතුවිත්ති සමාලෝචනයයි මේ. තුෂ්ණි යුද සමය එසේත් නැතිනම් කෝල්ඩ් වෝ යනුවෙන් හැඳින් වූ ලෝකයේ ද්විද්‍රව බලතුලනයක් පැවති සමයේ ඇමරිකා සෝවියට් සබඳතා පිළිබඳ විශේෂඥයෙකු වූ ඇමරිකානු ජාතික චාල්ස් තය විසින් රචිත ගරිල්ලා නම් කෘතියෙහි ඔහු විසින් මෙලෙස සඳහන් කරනවා. ගරිල්ලා සටන්කරුවන් කිසි දිනක යුද්ධ ජයග්‍රහණය කරන්නේ නැත. එනමුත් නිතරම පාහේ සිදුවන්නේ ඔවුන්ගේ ප්‍රතිපක්ෂය පරාජයට පත්වීමයි. සැබවින්ම ජයසිකුරු ක්‍රියාන්විතය දියත් කිරීම හේතුවෙන් වන්නිය තුළ සිදුවෙමින් පැවතියේද යැයි. හමුදා ප්‍රහාරවලින් ත්‍රස්තයින්ට සැලකිය යුතු තරමේ හානි අත්කර දෙන්නට හැකිවුවත් හමුදාව පත්ව සිටියේ තවදුරටත් දීර්ඝකාලීන යුද්ධයක් කරගෙන යා හැකි තත්වයක නොවේයි. මෙහෙයුම නිසා දිනෙන් දින සටන්කාමී සෙබළුන් යුදබිමෙන් ඉවත් වෙමින් පැවති අතර අනෙක් පසින් අල්ලා ගන්නා භූමි ආරක්ෂාව තර කිරීම වෙනුවෙන්ද බටපිරිස් වෙන් කළ යුතු වුණා. එනයින් බලන කල යුද න්‍යායයේ එන මූලිකම සිද්ධාන්තයක් වශයෙන් ගැනෙන ඉකොනොමි ඔෆ් එෆර්ට් යන්න හා සසඳා බලන කල ජයසිකුරු ක්‍රියාන්විතයේදී හමුදාව පාර්ශවයෙන් ලැබූ ජයග්‍රහණයන්හි පිරිවැය ඉතාමාදිකයි. එමෙන්ම භූමියේ සටන් කිරීම සඳහා හමුදාව ක්‍රියාවේ යෙද වූ උපක්‍රමද එතරම් ප්‍රතිඵලදායක වුණේ නැහැ. හමුදාව යුදමය වශයෙන් පරාජය කොට පැහැදිලි ජයග්‍රහණයක් ලබාගත හැකි ඉමකටවත් පැමිණෙන්නට LTT අපොහොසත්ව සිටිමුත් හමුදාවේ සටන් මෙහෙවීමේ හැකියාව බරපතල ලෙස අඩාල කරවීමේ ප්‍රතිඵලයක් ලෙස සියවසන් ඉලක්කය වූ වෙනම රාජ්‍යයක් කරා යන ගමනේදී ඉතා ඉහළ කේවල් කිරීමේ බලයක් Taman සතු කරගන්නට LTTයට හැකිව තිබුණා. මේ අනුව LTT සංවිධානය කිසි දිනක යුදමය වශයෙන් පරාජය කරන්නට නොහැකි යන මතය සිවිල් ජන සමාජය තුළ මෙන්ම හමුදාව තුළද තීරණාත්මක ලෙස ස්ථාපිත වුණා. සංග්‍රාම ශිල්පයට අදාළ සෛද්ධාන්තික සහ ප්‍රායෝගික ගැටලු කෙතරම් උද්ගතව තිබුණත් ඒ පිළිබඳව කිසිවෙකු විසින් අවධානය යොමු නොකිරීම විමතියට හේතුවක්. කෙසේ වුවත් ඒ 9 මාර්ගයේ විවෘත කර ගැනීමේ අදහස පහළවීමේ පටන්ම ජයසිකුරු ක්‍රියාන්විතය දියත්වීම දක්වා වූ සිද්ධිදාමය මුළුමනින්ම දේශපාලනික එකක් වීම නිසාම මෙම තත්ත්වය උද්ගත වීම නොවැළැක්විය හැකිව තිබූ එකක් බව අප තේරුම් ගත යුතුයි. මෙහෙයුමේ මුල සිටම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්පත්ත මහතා නිරන්තරයෙන් වන්නියට පැමිණ මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව විචාරන්නට වූ අතර මින් පෙර දියත් වූ රිවිරස මෙහෙයුමට වඩා හමුදාමය කටයුතු වලදී ඔහුගේ අතපෙවීම් දැඩිව සිදුවන්නට වුණා. මේ වන විට ජනාධිපතිවරිය විසින් ඔහුව ජෙනරාල් නිලයට උසස් කරවා තිබූ අතර විශ්‍රාමික ස්වේච්ඡා හමුදා නිලධාරියෙකු වූ හෙතම මින් පෙර කිසිවෙකු කර නොතිබූ පරිද්දෙන් හමුදා නිලැඳුමින්ම සැරසීම පුරුද්දක් කරගෙන සිටියා. ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වුවත් භූමියේ සටන් මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතුව තිබූ අත්දැකීම් හෝ දැනුම හා සංසන්දනය කළ හැකි පරිචයක් ඔහු සතුව නොවූ බවට විවාදයක් නැහැ. කෙසේ නමුත් ජයසිකුරු මෙහෙයුමේ අන දෙන්නන් යථාර්ථය අවබෝධ කර නොගන්නට හෝ නොදැක්කාසේ සිටින්නට උත්සුක වූයේ සත්‍ය පැවසීම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාගේ උදහසට ලක්වීමට හේතුවක් විය හැකිව තිබූ බැවින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා බොහෝ අවස්ථාවන් වලදී පෞද්ගලික දැනහැඳුනුම්කම් වලට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කිරීම නිසා ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානියාද අපහසුතාවයට පත් වුණා. සටන් සම්බන්ධීකරණය කිරීම ඉතා අපහසු කටයුත්තක් වූයේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුදා ධූරාවලිය මගහැර කෙලින්ම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හා තොරතුරු හෝමාරු කරගන්නට වීම නිසාවෙන්.
සටන් භූමියේ සිදු නොවිය යුතු දෑ සිදුවෙමින් පවතින අතරතුර යුද හමුදා මූලස්ථානයද එමගෙහිම ගමන් කරන්නට තෝරාගෙන තිබුණා. රුසියාවේ නිෂ්පාදිත T-55 මේන් බැටල් ටැන්ක්ස් යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකාය සතු වූ බලගතුම අවිය වූවක් මෙන්ම පාබල සටන් ඒකකයන්ට සටන් භූමියේ මහත් ශක්තියක් වුණා. රුසියාවේ නිෂ්පාදිත මෙම සන්නද්ධ රථවලට භාවිතා කිරීම සඳහා විශාල උණ්ඩ තොගයක් චීනයෙන් ගෙන්වන්නට යුද හමුදා ප්‍රසම්පාදන අංශය මේ වන විට කටයුතු කර තිබුණ අතර ඒවා කෙලින්ම වන්නියට යවනු ලැබුවා. කෙසේ නමුත් එම උණ්ඩ භාවිතා කිරීම නිසා T-55 මේන් බැටල් ටැන්ක්ස් 3ක අවි පුපුරා සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. ඉන් අනතුරුව එම උණ්ඩ තොගය පිටින්ම භාවිතයෙන් ඉවත් කරනු ලැබූ අතර රුසියාවේ නිෂ්පාදිත සන්නද්ධ රථවල භාවිතයට ප්‍රමිතියෙන් වෙනස් චීනයෙන් ගෙන් වූ උණ්ඩ යෙදීමෙන් සිදු වූ හානියට වගකිව යුතු කිසිවෙක්ද සිටියේ නැහැ. ජයසිකුරු මෙහෙයුම සිදු කෙරෙන අතරතුර යුද හමුදා ප්‍රසම්පාදන අංශයෙන් සිදු කළ තවත් ප්‍රශ්නකාරී මිලදී ගැනීමක් වූයේ T-63-2 යනුවෙන් හැඳින් වූ කුඩා සන්නද්ධ රථ වර්ගය හමුදාවේ භාවිතය සඳහා ආනයනය කිරීමයි. එහි ප්‍රධාන අවිය වූයේ MPMG වර්ගයට අයත් මධ්‍යම යාන්ත්‍රික අවියයි. සන්නද්ධ රථයක් හා සසඳන කල මෙම අවියේ වෙඩි බලය කිසිසේත්ම නොසෑහුණ අතර ඒවායේ බඳ නිමැවූ තහඩු සුළු යාන්ත්‍රික අවියකින් පවා සිදුරු කළ හැකි මට්ටමේ පැවතියා. මෙකී දෝෂ සහගත සන්නද්ධ රථයක් ත්‍රස්තයින් විසින් අටවා තිබූ යුද ටැංකි නාශක බිම් බෝම්බයකට හසුව නැවත භාවිතාවට ගත නොහැකි වනසේ මුළුමනින්ම විනාශයට පත් වූ අතර ඒවා වහාම ක්‍රියාත්මක වන පරිදි යුද පෙරමුණෙන් ඉවත් කරනු ලැබුවා. පසුව උණ්ඩ සහ තුවාලකරුවන් ප්‍රවාහනය සඳහා පමණක් භාවිතා කරන්නට වූ මෙකී සන්නද්ධ රථ ගෙන්වීම සඳහා වැය කළ ධනස්කන්ධයට වගකිව යුත්තේක්ද සිටියේ නැහැ. යුද්ධය එක් පිරිසකට මහා බියකරු අත්දැකීමක් වූ අතර තවත් පිරිසකට හිඟන්නාගේ තුවාලය බවට පත් වූයේ මේ ආකාරයටයි. යුද්ධ හමුදාව සමගින් LTTE දීර්ඝ යුද්ධයක පැටලී සිටිමුත් රට අනෙකුත් ප්‍රදේශවල කරගෙන ගිය ජන ජීවිතය අඩාල කරවීමේ සහ භීතිය පැතිරවීමේ ප්‍රහාරයන් කිසි ලෙසකින්වත් අඩුවීමක් සිදු වුණේ නැහැ. පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අධිකාරිය විසින් කුලී පදනම මත පවරාගෙන මන්නාරම සහ යාපනය අතර සිවිල් වැසියන් ප්‍රවාහනය සඳහා යොදවා තිබූ මිසෙන් නම් නෞකාවට ගිනි තැබූ ත්‍රස්තයින් ඉන් ටික දිනකට පසුව 1997 ජූලි 7 වනදා මොරොන් බොං නැමැති කොරියානු නෞකාව 38 දෙනෙක් වූ එහි කාර්ය මණ්ඩලයේද සමගින් අත්අඩංගුවට ගනු ලැබුවා. කෙසේ නමුත් ජූලි 12 වනදා නෞකාවේ කාර්ය මණ්ඩලය වවුනියාවේදී නිදහස් කළ LTTE සැප්තැම්බර් 3 වනදා නෞකාවද නිදහස් කර ගනු ලැබුවා. යාපනයට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා සේවය යොදවා තිබූ කෝඩි එලිටි නම් නෞකාව සැප්තැම්බර් 1 වනදා පුල්මුඩේහිදී නැංගුරම්ලා තිබියදී එයට ගොඩ වූ ත්‍රස්තවාදීන් නැවේ එන්ජින් කාමරයට ගිනි තබා විනාශ කළා. නැවේ ආරක්ෂාව පිණිස ස්ථානගත කර තිබූ ෆයිබර් ග්ලාස් ඩිංගි බෝටු 4න් 3ක්ම ත්‍රස්තයින් විසින් විනාශ කර තිබුණා. වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඩෝරා යාත්‍රා 3ක් සහ වේග මුර යාත්‍රාවන් 2ක් එම ප්‍රදේශයට යවා ත්‍රස්තවාදීන් පළවා හැර නෞකාව යලි අත්පත් කරගන්නට සමත් වුණා. මේ සමය වන විට LTTE ක්‍රියාකලාපයට එරෙහි වූ ද්‍රවිඩ නායකින් ගණනාවක් LTTE අතින් ඝාතනයට ලක් වී තිබුණත් ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ ජනප්‍රිය ද්‍රවිඩ නායකින් ගණනාවක්ම තවදුරටත් සක්‍රිය දේශපාලනයේ නිරතව සිටියා. එසේ වුවත් දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා ලෙසින් තමන්වම හඳුන්වාගත් LTTE එවන් දේශපාලඥයින්ගේ ජනප්‍රියත්වය ඉවසා සිටියේ නැහැ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ අරුණාචලම් තංගදුරෙයි ජූලි 7 වනදා ත්‍රිකුණාමලේදී ඝාතනය කළ LTTE ජූලි 20 වනදා එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මහරූෆ් මහතාව නිලාවැලිහිදී මරා දමනු ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාපනය කාර්යාලයේ සභාපතිවරයා වූ SP ධර්මලිංගම් මහතාව 1997 ඔක්තෝබර් 3 වනදා කොළඹුතුරෙහිදී මරා දමන්නට LTTE කටයුතු කළා. වර්තමාන ද්‍රවිඩ දේශපාලනයේ ප්‍රධානතම සංවිධානය වන දෙමළ ජාතික සන්ධානය මැතිවරණවලට ඉදිරිපත් වන්නේද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂයෙන් වන නමුත් එකී පක්ෂයේ පූර්වගාමීන් ඝාතනය කොට මධ්‍යස්ථ දේශපාලන භාවිතාවකට තිබූ සියලු ඉඩකඩ අහුරාලු LTTE වෙනුවෙන්ම ඔවුන් වර්තමානයේ පවා පෙනී සිටින්නේ මක් නිසාදැයි ද්‍රවිඩ ජනතාවගේ නායක වේශයෙන් පෙනී සිටින්නවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. එමෙන්ම බෙදුම්වාදය කරපින්නාගෙන යමින් ජාතිවාදී දේශපාලන වෛරය වපුරන්නා වූ එම්.ඒ. සුමන්තිරන් සහ සී.වී. විග්නේශ්වරන් වැන්නවුන් ඉපදී අධ්‍යාපනය ලැබ හැදී වැඩුණා පමණක් නොව වර්තමානයේ පවා ජීවත් වන්නේද කොළඹ ධනපති පැලැන්තියේ සමගින්ම බවත් ඔවුන් දමිළ සමාජය තුළ වපුරන්නා වූ ජාතිවාදය ඔවුන්ගේ ජීවිත තුළ නැති බවත්
ඒ හුදු දේශපාලන ප්‍රයෝගයක් පමණක්ම බවත් දෙමළ ජනතාව අවබෝධ කරගත යුතුයි. ජයසිකුරු මෙහෙයුමේ මුල් අදියර සඳහා යෙද වූ සේනාංක ද්විත්වය පුලියන් කුලම දක්වා පුළුල් පෙරමුණක ක්‍රියාත්මක වුවත් ඉන් උතුරට ප්‍රහාර දියත් කරන්නට වූයේ ඒ 9 මාර්ගය දෙපසට මීටර් 300 සිට 500 දක්වා වූ ඉතා පටු තීරුවක් ඔස්සේයි. මෙහි මුඛ්‍ය පරමාර්ථය වූයේ ඒ 9 මාර්ගය කෙසේ හෝ විවෘත කර ගැනීම විනා සතුරා දුර්වල කොට විනාශ කිරීමවත් භූමිය අල්ලා ගැනීමවත් නොවේයි. මෙම පටු පෙරමුණෙහි පැති ආරක්ෂක පෙළවල් අතර උපරිම දුර කිලෝමීටරයකට නොවැඩි වූ අතර දෙපසින්ම ත්‍රස්ත ග්‍රහණයට යටත්ව තිබූ භූමියේ එවන් ආරක්ෂක වළල්ලක් පවත්වාගෙන යාම කිසි ලෙසකින්වත් කළ හැක්කක් වුණේ නැහැ. යම් හේකින් පැති ආරක්ෂාවේ එක් පසකට සතුරු ප්‍රහාරයක් එල්ල වූයේ නම් නිසැකවම අනෙක් පැති ආරක්ෂක පෙළටද එහි තර්ජනය අත්විඳින්නට සිදුවීම නොයැලැක්විය හැකි කරුණක්. කෙසේ නමුත් මෙම උපක්‍රමයට හමුදාව අවතීර්ණ වූයේ විශාල භූමියක් අල්ලාගත හොත් එහි ආරක්ෂාවට යෙදවීම සඳහා සෑහෙන බටපිරිස් හමුදාව සතුව නොසිටීම හේතුවෙන්. පටු පෙරමුණක් ඔස්සේ ඉදිරියට යාම සෙබළුන් විසින්ම හඳුන්වන්නට වූයේ පොල්ගසේ නැගීම හැටියටයි. ජයසිකුරු ක්‍රියාන්විතේ දෙවන අදියර දියත් කිරීම සඳහා හමුදාව මෙලෙසින් සූදානම් වූ අතර 55 වන සේනාංකය පුලියන් කුලම් සිට ඒ 9 මාර්ගය ඔස්සේ කනගරායන් කුලම් දක්වාත් 53 වන සේනාංකයේ නයිනමඩු සිට කරප්පකුටි දක්වාත් බලයත් පත් කරගන්නට සැලසුම් කළා. හමුදාව දැඩිව පෙළමින් සිටි සෙබළ හිඟයට පිළියමක් ලෙස තවත් පාබල සේනාංකයක් අලුතින් ස්ථාපිත කරන්නට කටයුතු සම්පාදනය කෙරුණා. යුද හමුදාවේ 56 වන සේනාංකය යනුවෙන් 1997 ඔක්තෝබර් මාස පළමු වනදා ස්ථාපිත එහි මුල්ම අනදින නිලධාරියා වශයෙන් පත් වූයේ යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් සුසිල් චන්ද්‍රපාලයි. මෙම සේනාංකය පාබල බලසේනා 3කින් සමන්විත වූ අතර 561 වන බලසේනාවට අනදුන්නේ කර්නල් මෙන්දක සමරසිංහ විසින්. එමෙන්ම 562 වන සහ 563 වන බලසේනාවන්ට පිළිවෙලින් කර්නල් අබ්දුල් සහීර් සහ කර්නල් ජගත් ජයසූරි යන නිලධාරීන් විසින් අනදුන්නා. ජයසිකුරු ක්‍රියාන්විතයේ මීළඟ ඉලක්කය වූ කනගරායන් කුල මත්පත් කර ගැනීම සඳහා යුද හමුදාව දියත් කළ ප්‍රයත්නයේ තොරතුරු සමගින් නැවත හමුවෙමු. නැනස YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.